හරි අපි යන් මේ ටියුට් එක ඔබ අතට ගන්න. මේ ටියුට් එකේ අපි ගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කරා මූලික කරුණු ටික. දැන් ටියුට් එකේ පිටු අංක 4ට යන්න අපි අභ්‍යාස වලට අවධානය යොමු කරන්න යන්නේ. ඒතර එතනදී ඔබ බලන්න මේ අභ්‍යාස වලට යොමු කරනකොට ඔබ ගෙදරදී මේ අභ්‍යාස වලට පිළිතුරු ලිව්වා. මේ දීලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලිව්වා. දැන් ඔබට පුළුවන් ඒ ලියපු පිළිතුරු හරිද වැරදිද කියන එක පරීක්ෂා කරගන්න. වැරදිලා තියෙන තැන් ඔබ නිවැරදි කරගන්න මම පැහැදිලි කිරීම කරන්නම්. යම් තැනකදී ඔබට යමක් විශේෂයෙන් පැහැදිලි කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ගැන මට මේ වෙලාවෙම දැනුවත් කරන්න. මැසේජ් එකක් එවන්න පුළුවන්. නැත්නම් ඔබට කතා කරන්න පුළුවන්. ඔබගේ මයික් එක ඔන් කරලා කතා කරන්න. ඒතර පැහැදිලිව මට ඇහෙනවා. ඒතර ඔබට මට මේ වෙලාවෙදිම උදව් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ පුතේ මේ යන්නේ නිකන් ඉගෙන ගන්න වැඩක්. නිකන් ගෙදර ඉන්න හින්දා කරන්න ඕන වැඩක්. සිංහල විෂය මොනවා හරි කරන්න ඕන හින්දා කරන වැඩක්. අපිට ඉස්කෝලේ ගිහිල්ලා පන්තියේ ගිහිල්ලා මේක තව හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන්න එපා. අපිට ආයේ ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය විදිහට පන්ති ඇවිල්ලා ඉගෙන ගත්තත් අපිට ඒක අනාගත නුදුරේදීම මේ අවස්ථාව ලැබෙයි. ඒ වුණත් මේ කතා කරන විෂය කොටස් ආවරණය කරන්න මේ අවුරුද්ද ඇතුළත ආය කාලයක් නැහැ කියන එක ඔයාලට තේරෙනවා ඇති. එහෙනම් අපි මෙතන ඉඳලා මේ වැඩ ටික කරගෙන යමු. හරි පිටු අංක 4 ප්‍රශ්න අංක 6 දාලා තියෙනවා බලන්න. කතෘකාරක සහ කර්මකාරක භේදයේ සහිතව වාක්‍ය නිවැරදි කිරීමේ රීතීන් හඳුනා ගනිමින් පහත අභ්‍යාසවල යෙදෙන්න කියලා කියනවා. පහත දැක්වෙන වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා තියෙනවා. එතන ඔබට පේනවා ඇති වාක්‍ය 17ක් තියෙනවා. ඒ වාක්‍ය 17ට පිළිතුරු ලියන්න ඉඩ තියලා තියෙනවා. දැන් මේ වාක්‍ය 17ටම මේ වෙලාවේ මම එකිනෙක උත්තර දීගෙන යන්නේ නැහැ. මම අභ්‍යාස කීපයක්කට උත්තර දෙන්නම්. කීපයක් පැහැදිලි කරලා දෙන්නම්. සම්පූර්ණ කළ නැති දරුවෝ ඒ සියල්ල අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. සහ ඔබගේ ටියුට් එක මේ සතිය ඇතුළත ඔබට අලුත් ටියුට් එක ලබා ගන්නකොට මේ ටියුට් එකේ මේ තියෙන අභ්‍යාස මේ ටියුට් එකේ මේ තියෙන අභ්‍යාස සම්පූර්ණ කරලා ටියුට් එක ගෙනියන්න එනකොට ක්ලාස් එකට අරන් එන්න ඕනේ. ඔයාලම එන්න ඕනේ නෑ. හදිස්සිය මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කමක් නෑ. ටියුට් එක ගෙනියන්න එන්නේ ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා. එයාලට මේ ටියුට් එක ගෙවන්න. හරි? ඊට මම මේ ටියුට් එකේ ඔබ කරලා තියෙන අභ්‍යාස පරීක්ෂා කරලා තමයි අලුත් ටියුට් එක ලැබෙන්න සලස්වන්නේ. මේකේ මොනවත්ම කරලා නැත්නම් එයාලට අලුත් ටියුට් එක දීලා වැඩක් නැහැ. එයාලගෙන් අපි ආයතනයේ මුදල් අය කරන්නෙත් නැහැ. ආයතනයට මම කියලා තියෙන්නේ අපිට මුදල් අය කිරීමට අවශ්‍යත් නැහැ. හැබැයි මේ අලුත් ටියුට් එක දෙන්නෙත් නැහැ. හරි? ඒ හින්දා මේක අභ්‍යාස මම දැන් මේ තියෙන අභ්‍යාස මාලාවේ අද දවසේදී අපේ කාලය තුලතදී මේකේ අභ්‍යාස තනින් තන හැම ප්‍රශ්නයකටම අභ්‍යාස කීපයකට උත්තර ලියන්න හැටි කියලා දෙනවා. ඒවත් බලාගෙන ඔබ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා උත්තර ටික ලියන්න ටියුට් එකේ වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටියුට් එක සම්පූර්ණ වෙලා තිබුණොත් තමයි ලබන සතියේ ඔබට අලුත් ටියුට් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන කාරණේත් මේ වෙලාවේදී මම මතක් කරනවා. දැනුත් අලුත් දරුවෙක් පන්තියට සම්බන්ධ වුණා. ගැටලුවක් නැහැ පුතේ. අපි තාම උගන්වන්න පටන් ගත්තා විතරයි. අපි මේ කතා කරගෙන හිටව විස්තර යාළුවෙක්ගෙන් පොඩ්ඩක් අහගන්න. එතකොට ටියුට් එකේ අපි පිටු අංක 4ට යන්න. සමහර දරුවන්ගේ මං හිතන්නේ නෙට්වර්ක් ප්‍රශ්න ඇති. අනිත් අයට උදව්වක් කරන්න පුළුවන් නම් එයාලට උදව්වක් කරන්න. හරි? පිටු අංක 4 ප්‍රශ්න අංක 6ට යන්නේ. ප්‍රශ්න අංක 6 අපි බලමු මොනවද ලියන්න පුළුවන් උත්තර කියලා. පහත දැක්වෙන වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා කියනවා. පළවෙනි වාක්‍යය තියෙනවා වැඩිමහල් සොහොයුරා සිය බාල සොහොයුරිය රැක්කේය. වැඩිමහල් සොහොයුරා සිය බාල සොහොයුරිය රැක්කේය. දැන් කතෘ අනුක්ත කරන්න පුතේ වැඩිමහල් සොහොයුරා කියන එක අනුක්ත කරත් ඒ විදිහටමයි ලියවෙන්නේ ඒක වචන හින්දා. දැන් උක්ත අනුක්ත ભેදය අපි ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා ඔබ ඒක
හොඳටම දන්නවා කියලා මම විශ්වාස කරනවා. හරි? දැන් පහත දැක්වෙන වාක්‍ය කර්තෘ කර්මකාරකයට හරවන්න කියන තැන පළවෙනි වාක්‍යයට උත්තරය ලියනකොට පළවෙනි වාක්‍යයට උත්තරය ලියනකොට දැන් මේ කර්තෘ අනුක්ත කරන්න එපා. මේ කර්තෘ අනුක්ත කරන්න එපා. ඒතර කර්තෘ අනුක්ත කරනකොට වැඩිමහල් සොහොයුරා කියන එක අනුක්ත කරත් ඒක ලියවෙන්නේ ඒ විදිහටම තමයි. වැඩිමහල් සොහොයුරා. වැඩිමහල් සොහොයුරා. එහෙමමයි ලියවෙන්නේ. සිය බාල සොහොයුරිය. හරි? සිය බාල සොහොයුරිය කියන පදය අනුක්ත කරන්න. තුර එන්නෙත් කොහොමද? බාල සොහොයුරිය. බාල සොහොයුරිය. මොකද ඒක උක්ත කරත් ඒක ලියවෙන්නේ මේ විදිහටම තමයි. හරි? දැන් වැඩිමහල් සොහොයුරා. ඒ තමයි වාක්‍යයේ කර්තෘ. එයා අනුක්ත කරන්න ඕනේ කියලා ඔයාලා දන්නවා. අනුක්ත කරලා ඉවල මොකද කරන්නේ පුතේ? අනුක්ත කරලා ඉවල එතන මොකද කරන්නේ? එතන දානවා මොකද්ද නිපාතය? විසින් නිපාතය. විසින් නිපාත. හරි? වැඩිමහල් සොහොයුරා විසින් සිය බාල සොහොයුරිය. දැන් බාල සොහොයුරිය කියන එක තමයි කර්මය. එයා උක්ත වෙලා තියෙන්නේ. එයාට අනුව තමයි ආඛ්‍යාතය තියන්න ඕනේ. බලන්න රැක්කේය කියන්නේ මොන කාලෙද? අතීත කාලය. රැකලා ඉවරයිනේ. රැක්කේය කියන්නේ අතීත කාලය. හරි? මේක අතීත කාලයෙන් තියෙන හින්දා අපිත් ක්‍රියාපදය අතීත කාලයෙන්ම ලියන්න ඕන. එතකොට එන්න ඕනේ වැඩිමහල් සොහොයුරා විසින් සිය බාල සොහොයුරිය කොහොමද එන්නේ? මෙතන රකින්න කොහොමද එන්නේ? ලද්දීය. ලද්දීය කියලා එනවා. හේතුව මේ ලද්දීය කියලා එන්නේ පුතේ බාල සොහොයුරිය කියන්නේ ස්ත්‍රීලිංග පදයක් නේ. ඒතර ස්ත්‍රීලිංග පදයකට අනුව ආඛ්‍යාතය ලියන්න ඕනේ. හරි? ස්ත්‍රීලිංග පදයක් නේ. ස්ත්‍රීලිංග පදයක් නම් ඒකට අනුව ආඛ්‍යාතය ලියන්න ඕනේ. හරි? එහෙම නැත්නම් ලබ ධාතුවෙන් ලියන්න පුළුවන්. ලබ ධාතුවෙන් ලියනකොට පුතේ මේක ලියන්න ඕනේ රකින්නු ලැබුවාය කියලා. රකින්නු ලැබුවාය. ඒ ලැබීය නැත්නම් ලැබුවේය කියලා ලියන්නේ නැහැ. හේතුව ලැබුවාය කියලා ලියන්නේ මේ බාල සොහොයුරියනේ උක්ත වෙන්නේ. කර්මයේ සර් රකින්න ලදි කියලා ලියන්න බැරිද? ලදී කියලා ලියන්න බෑ පුතේ. ලදී කියලා ලියන්න බෑ. ලදී කියලා ලියන්න පුළුවන් මෙතන තිබුණොත් නපුංසක ලිංග නාම පදයක්. මෙතන බලන්න බාල සොහොයුරිය කිව්වම ඒක ස්ත්‍රීලිංග පදයක්. බාල සොහොයුරිය කිව්වම ස්ත්‍රීලිංග පදයක්. ස්ත්‍රීලිංග පදයක් නම් ඒකට අනුව ආඛ්‍යාත දෙන්න බලන්නකෝ අම්මා දරුවා නැලෙව්වාය. නැලවීය කියලා කිව්වොත් වැරදිනේ. නැලෙව්වේය කිව්වොත් වැරදිනේ. ඒ වගේ තමයි බාල සොහොයුරිය ස්ත්‍රීලිංගෙ හින්දා රකින්න ලද්දීය ලැබුවාය නැත්තම් මේක ලද්දාය කියලා ලියන්නත් පුළුවන්. ස්ත්‍රීලිංගනේ. රකින්න ලද්දාය. එහෙමත් පුළුවන්. හරි? එහෙම නැත්තම් නිරුත්සාහක ක්‍රියාව ලියනවා නම් මේක ලියන්න ඕනේ රැකුණාය කියලා. නිරුත්සාහක ක්‍රියාව ලියන්න ඕනේ රැකුණාය කියලා. හරි? මෙතන නායන දන්තජ නිරුත්සාහක ක්‍රියාව ලියන්න ඕනේ බාල සොහොයුරිය රැකුණාය. ඒ විදිහට තියෙනවා. රයිට්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ওই විදිහට ලියා ගන්න. එහා පැත්තේ ඉඩ තියෙනවා. ওই විදිහට ලියා ගන්න. ඔය ආඛ්‍යාතය ලියන්න පුළුවන් ඔය හැම විදිහක්ම ලියන්න. හරි? මේ විදිහට අපි ඔක්කොම උත්තර කතා කරන්න ගියොත් අපිට කාලේ මදි වෙන හින්දා දැන් ඒක ලිව්වට පස්සේ දෙවෙනි එක තුන්වෙනි එක ලේසි. ඊට පස්සේ අපි තව එකක් ඕකේ බලමු. ඉතුරු ටික ඔබට ගෙදරදී ලියන්න ඉතුරු කරනවා. හරි? පළවෙනි එකට උත්තරය විදිහට ලියා ගන්න. පළවෙනි එකට උත්තරය විදිහට ලියාගෙන පස්වෙනි වාක්‍යයට උත්තරේ පැන්සලෙන් ලියන්න. ඊට පස්සේ මම උත්තරේ කියලා දෙන්නම්. එතකොට බලන්න ඔයාලා ලියපු උත්තරය හරිද කියලා.
හරි ලියා ගන්න ඇති. පස්වෙනි වාක්‍යයට උත්තරය ඉලිවරද? හරිද? හරි සර්. හරි. මට පුතේ පොඩ්ඩක් මේ අද ආපු නැති අය චෙක් කරගන්න ඕනේ. ඊළඟ දවසේ යාළුවා තව පන්තියක් දාන්න වෙනවා. මට පොඩ්ඩක් නම් ටික කියන්න. රමෝද්‍යා දෙව්මිනි ඉන්නවද පන්තියේ? රමෝද්‍යා ඉන්නවද? ඉන්නවා සර්. ඉන්නවා. ඉන්නවා සර්. හරි. ඊට පස්සේ මල්මි මයික් එක ඔන් කරලා කතා කරන්න පුතේ ඉන්නවනම් මල්මි දිව්‍යාංජලි ඉන්නවද? නෑ. ඉමල් ඉඳුසර ඉන්නවා. ඕෂධ ඉන්නවද? ඕෂධ ඉන්නවා සර්. දුෂානි ඉන්නවද පන්තියේ? දුෂානි ඉන්නවා සර්. දුෂානි ඉන්නවද? දුෂානි දුෂානි පන්තියේ ඉන්නවද? රිෂාඩ් මොහමඩ් රිසාන් ඉන්නවද? ඔව් සර්. right අබ්දුල්ලා දිනිති හිරන්‍යා ඉන්නවා සර්. right හරි කවිඳු ඉන්නවද? සද්ද නැහැ. රශ්මි ඉන්නවද? රශ්මි නැහැ. දිනිති ඉන්නවා. දිනිතිද? ඔව්. ඔව්. තරුෂි බබසරා තරුෂි නැහැ. සයිනබ් නැද්ද? ඉමාෂි ඉන්නවා සර්. ඉන්නවා. සවින්දි ඉන්නවා සර්. ඔව් උච්චර වෙලා ගියා කියන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 දෙනායිනේ මට කියලා තියෙන ඉන්නවා කියලා. ඊට වැඩිය පන්තියේ ඉන්නවනේ. ඈ? දුෂානි පන්තියේ ඉන්නවනේ? දුෂානි ඉන්නව නේද? දුෂානි මයික් එක ඔන් කරන්න ඉන්නවද දන්නේ පන්තියේ. ලක්මාලි හෙට්ටිආරච්චි. ඒ කවුද? පුතේ මට හරියට කියන්න ඕනේ මේකේ ඇටෙන්ඩන්ස් ටික මාක් කරගන්න හේතුව මට අනිත් දරුවන්ට මේකේ රෙකෝඩ් එක හරි යවන්න ඕනේ හින්දා. ඒකයි මම කතා කරේ. සමහර දරුවෝ කතා කරන්නේ නැහැ. මල්මි ඉන්නවද පන්ති? මල්මි ඊට පස්සේ ඉමල් ඉන්නවා, ඖෂධ ඉන්නවා, දුෂානි ඉන්නවා, රිෂාඩ් මොහමඩ් ඉන්නවද? තරුෂ මලෂාන් ඉන්නවද? ඉන්නවා සර්. සමහර දරුවෝ කතා කරන්නේ නැහැ පුතේ මට හොයාගන්න බෑ දැන් කවුද පන්ති ඉන්නේ කියලා. හරි පොඩ්ඩක් බලලා මට කියන්න මොකද සමහර අය මට හොයාගන්න බෑ මෙතන වැටලා තියෙන්නේ ෆෝන් එකේ නම සමහර අයගේ අම්මලාගේ නම වෙන්න ඇති. නේද? නැත්තම් තාත්තලාගේ නම වෙන්න ඇති. එතකොට හොයාගන්න බෑ. දිනිති, තුෂානි, ෆසීනා, ඉමල්, ලක්මාලි, ඕෂධ, රමෝද්‍යා, රිසාන්, සවින්දි, තරුෂ. හරි සමහර දරුවෝ ඇවිල්ලා නැහැ. ඔයාලගේ යාළුවෝ නම් පොඩ්ඩක් මට කෝල් එකක් දෙන්න කියන්න. මේ වෙලාවේ ඔබේ පන්තියේ අපි මේ කතා කරන එක රෙකෝඩ් වෙනවා. ඒතර මට ඒ රෙකෝඩින් එක යාළුවට දෙන්න පුළුවන් අභ්‍යාස සම්පූර්ණ කර ගැනීම සඳහා. ඒ ගැන පොඩ්ඩක් ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න. right? පළවෙනි උත්තරය ලියාගෙන ඉවර ඇති. අපි යන්
ඒකේ පස්වෙනි වාක්‍යයට උත්තරය ලියන්න කියලා මම ඔයාලට කිව්වා. පස්වෙනි වාක්‍යයට උත්තරය ලියන්න කියලා කිව්වා. පස්වෙනි වාක්‍යයට උත්තරය ලියපු දරුවෙක්ට අවස්ථාව තියෙනවා උත්තරේ කියන්න පුතේ. පස්වෙනි වාක්‍යයට උත්තරේ ලියපු දරුවෙක් මට උත්තරේ කියන්න. දේශ හිතයිශීහු ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරත්. උත්තරේ ලියපු කෙනෙක් මට කියන්න. වැරදුනාට කමන්නේ. ඔක්කොම පුළුවන් නම් පන්ති වල වාඩි වෙලා ඉන්න ඕනේ. උත්තරේ කියන්න ලියප එක. කවුරුත් ඉන්නවද උත්තරයක් දෙන්න? දේශ හිතේශීන් ඉතා වැදගත් චෝදනාවක් ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කෙරෙයි. රයිට්. මෙහෙම එන්න ඕනේ. දේශ හිතයිශීහු කියන එක අනුක්ත කරන්න. ඔයාලා දන්නවා කර්මකාරක වාක්‍යයකදී අනුක්ත කරන්න ඕනේ කියන එක දැන් අපි දෙපාරක් ඉගෙනගෙන තියෙන්නේ. දේශ හිතයිශීහු කියන එක අනුක්ත කරන්න. කොහොමද අනුක්ත වෙන්නේ? දේශ හිතයිශීන් කියලා අනුක්ත කරන්න. ඒ හතර තැන් ටික ලකුණු කරගන්න. දේශ හිතයිශීන් විසින් ඉතා වැදගත් යෝජනාවක් කියන එක තමයි කර්මය ඒක උක්ත කරන්න. ඒවා හැමම නෙලියන්නේ. වැදගත් යෝජනාවක් ඉදිරිපත් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් මෙතන කරත් කියලා කියන්නේ පුතේ කරති කියන අදහස හොඳට මතක තියාගන්න. දැන් මෙතන තියෙනවානේ කරත් කියලා. හල්තයන්ෙන් තියෙනවනේ. ඒක තමයි අපි සාමාන්‍ය ලියනකොට ලියන්නේ කරති කියලා. ඔය කරති කියන එකම තමයි කරත් කියන්නේත් ඈ. බහුවචන. කරති කියන එක ඕනනම් කරත් කියලා ලියන්න පුළුවන්. නටති කියන එක නටත් කියලා ලියන්න පුළුවන්. බලති කියන එක බලත් කියලා එහෙම ලියන්න පුළුවන්. ඒතර දේශ හිතයිශීන් විසින් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත්. දැන් මේකනේ කර්මපදේ. එයා ඉතින් ස්ත්‍රීලිංග පුරුෂලිංග නොවන හින්දා අපිට මේ එයාව ලියන්න පුළුවන් නපුංසක ලිංග පදයක් හින්දා ආඛ්‍යාතේ ලියන්න වෙන්නේ ඒක වචනේ. ආඛ්‍යාතේ ලියන්න වෙන්නේ ඒක වචනේ. එහෙනම් කරති කියන එක මෙහෙම ලියන්න පුළුවන්. ඉදිරිපත් කෙරේ. නැත්තම් කෙරෙයි. ඒ නිරුත්සාහක ක්‍රියාවනේ. මේවා උගන්ලා තියෙන්නේ ගැටලු තියෙන දරුවෝ හිටියොත් මට කියන්න මට කතා කරන්න. එහෙනම් ලබදාතුෙන් ලියන්න පුළුවන් ඉදිරිපත් කරනු ලබයි. ඉදිරිපත් කරනු ලබයි. මේ හැම විදිහටම ලියලා පුරුදු වෙන්නේ. නැත්නම් ඕක ලැබේ සර් කරනු ලැබේ කියලා ලියන්න. නැවත කියන්න මට. සර් කරනු ලැබේ කියලා ලියන්න පුළුවන්ද? පුළුවන්. කරනු ලැබේ කියලා ලියන්න පුළුවන්. මේ කියන ආකාර ටිකෙන් එක විදිහකට ලියන්න පුළුවන්. right? උත්තරේ ලියපු නැති දරුවෝ ලියා ගන්න. ලියපු දරුවෝන්ගේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. වාක්‍යාංක 5 උත්තරේ එන්න ඕන ওই විදිහට. හොඳට මතක තියාගන්න දරුවෝ මේවා ලියනකොට මේ ආඛ්‍යාත කීපයක් ලියන්න පුළුවන්. ඒ ඔක්කොම ඉරි ගහලා ලියන්න. ඒතර තමයි මේක හොඳට පුළුවන් වෙන්නේ. හරි දැන් ලියන්න. හරි එහා පැත්ත පිටුවේ දෙකක් කරමු. ඒක ලියාගෙන ඉවර වෙලා 12 වෙනි වාක්‍යයට උත්තරය ලියන්න කවුරු දරුවෝ ටික ඔක්කොම. ඕකට උත්තරය ලියන්න ඉවරලා එහා පැත්තේ පිටු අංක 5 තියෙන 12 වෙනි වාක්‍යයට මම වාක්‍ය දෙකක් දෙන්නම්. විනාඩි 3-4ක් දෙන්නම් ලියන්න. 12 වෙනි වාක්‍යයයි 17 වෙනි වාක්‍යයයි අන්තිම එක. 12යි 17යි වාක්‍ය දෙකට උත්තර ලියන්න බලන්න.
හරි නේද? ලියලා ඉවරයි නේද? ඔව් සර්. ඔව් yes thank you. ඉමල් නේද කතා කරේ? ඔව් සර්. 12 වෙනි වාක්‍යයට ලියපු උත්තරේ කියන්න බලන්න. අම්මාවරුන් විසින් දරුවෝ වෙනුවෙන් වෙහෙස වෙනු ලබති. yes good thank you. හරියටම හරි උත්තරය. අම්මාවරු කියන එක අනුක්ත සර් වෙනවනේ. විසින් නිපාතය එතන දාන්න ඕනේද? විසින් නිපාතේ දාන්න ඕන පුතේ. විසින් නිපාතේ දාන්න නැතුව ඔයාලා දැම්ම ලියන්න එපා. තාම 9 පන්තියේ. තව ටිකක් ලොකු වුණාන් පස්සේ ඔයාලා ඉගෙන හැටි කියලා දෙන්න. දැනට නිකන් ලොකු වැඩ කරන්න එපා. හරි? ඔය පොඩි සීන් එකේම ඉන්න. 10 11 පන්ති වලට ගියාම ඔගේ පොඩි ලොකු සීන් එකක් තියෙනවා. ඒතර ඒක කියලා දෙන්න. දැනට ඔහොම දා. එතකොට අම්මා වරුන් විසින් දරුවෝ වෙනුවෙන් වෙහෙසවනු ලබති. ලබති කියන ආඛ්‍යාතය නැතුව වෙන ආඛ්‍යාතයක් ලියපු දරුවෙක් ඉන්නවද උතන? ලබති කියන එක නැතුව වෙන එකක් ලියපු කවුරුවත් ඉන්නවද මට කියන්න? කවුද ඉන්නේ? සර් වෙනු ලැබේ. ලැබේ වෙන්න බෑ පුතේ. ලබති නම් බහුවචනනේ. ලැබෙත් වෙන්න පුළුවන් නැත්නම් ලැබෙති. බහුවචන වෙන්නේ බෑ. දරුවෝ බහුවචනනේ. නේද? ඔව්. ඔව් සර්. right. හරි. 17 වෙනි වාක්‍යයේ උත්තරය ලියපු මම කියවනේ 17 ලියන්න කියලා. 14 උත්තරය ලියපු දරුවෙක් කියන්න. දැන් ඉමල් පොඩ්ඩක් සයිලන්ට් වෙන්න. වෙන කාටවත් chance එකක් දෙමු. ඉමල් මම දන්නවා හරියටම ලියලා තින්නේ ඕක. අවුලක් නැහැ. ඔය අපි කතා කරන්න බලන්න කවුරු හරි නාට්‍යකරුවන් 5 දෙනෙකු විසින් ස්වතන්ත්‍ර නාට්‍යයක් ඉදිරිපත් කරන ලදී. නැවත කියන්න පුතේ. නාට්‍යකරුවන් 5 දෙනෙකු විසින් ස්වතන්ත්‍ර නාට්‍යයක් ඉදිරිපත් කරන ලදී. ලදී. හරි. වාක්‍යය හරියටම හරි ඈ. හරියටම හරි. එයා වාක්‍ය හරියටම ලියලා තියෙනවා. උත්තරේ බොහොම පැහැදිලිව කිව්වා. නේද? නාට්‍යකරුවෝ කියලා එක්කෙනෙක් ඉන්නවනේ පුතේ උතන. 5 දෙනෙක් කියලාත් ඉන්නවනේ. නාට්‍යකරුවෝ කියන්නේ 5 දෙනෙක් කියන්නේ එකම කණ්ඩායමනේ නේ. එහින්ද දෙකම අනුක්ත කරලා තමයි විසින් නිපාතේ දාන්නේ. එයා හරියටම වැඩේ තෝරාගත්තා. හරි? නාට්‍යකරුවන් 5 දෙනෙකු විසින් ස්වතන්ත්‍ර නාට්‍ය ඉදිරිපත් කරන ලදී. නාට්‍ය කියන එකනේ කර්මය. එතකොට ඒක නපුංසකලිංගනේ නාට්‍ය කියන එක. එහෙනම් අපි ආඛ්‍යාතය ලියන්න ඕනේ මේ ඒක වචනේ. හරි. එයාගේ උත්තරේ හරියටම හරි. ලදී කියන එක ගොඩක් හොඳයි. හේතුව නාට්‍ය නපුංසකලිංග හින්දා. පොඩ්ඩක් මතක තියාගන්න පුතේ මේ ඒ වගේ තැනක නපුංසකලිංග නාමපදයක් තියෙනවා නම් කර්මයේ විදිහට ක්‍රියාපදයේ අතීත කාලේ නම් හොඳම උත්තරේ තමයි ලදී කියන එක. ඒක හරියටම හරි ඈ. හරි කරනු ලැබීය කියලා උත්තරයක් එනවා මට. ඒකත් හරි. ඉදිරිපත් කරනු ලැබීය ඒත් හරි. හරි. දැන් එතකොට ඒ වාක්‍ය කොටස් ටිකේ ඉතුරු අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඒක සම්පූර්ණ කරලා මම ගන්න කිව්වේ දැන් ලබන සතිය අලුත් ටියුට් එක ගන්න එනකොට ඒ සම්පූර්ණ කරපු ටියුට් එක ගෙනල්ලා මෙහෙට පෙන්වන්න ඕනේ. ඔයාලා එන්න ඕනේ නෑ අම්මලා හරි තාත්තලා හරි අල්ලපු ගෙදර ඇන්ටි හරි කවුරු හරි එනවනේ. නේද? ඒ එන කෙනා අතේ එවන්න ඕනේ. මම ඒක බලලා තමයි අලුත් ටියුට් එක දෙන්නේ. මේකේ මොනවත් ලියන්න නැති කවුරු හරි හිටියොත් එහෙම අලුත් ටියුට් එක ගෙනියන්න එන්න හැබැයි දෙන්නේ නැහැ. හරි? සමහර අයට පොඩි පොඩි මම හිතන්නේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවනේ. සමහර අය ඔය එනවා යනවා පන්තිල මොකද්ද පුතේ තියෙන ප්‍රශ්නේ? නෙට්වර්ක් ප්‍රශ්නයක් තියෙනවද? සිග්නල් නැද්ද? හරි. අපි යන් ඊට පස්සේ ඊළඟ අභ්‍යාස කොට තියෙනවා අපිට පේනවා ඇති පිටුවංක 5ේම පිටුවංක 5 පහත සඳහන් වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා වාක්‍ය 5ක් තියෙනවා. පහත සඳහන් වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා වාක්‍ය 5ක් තියෙනවා. එතන සමහර දරුවන්ට නෙට්වර්ක් ප්‍රශ්න තියෙනවා. හරි? එයාලට දිගටම මේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණොත් මාව දැනුවත් කරන්න. අපි මේක රෙකෝඩින් එක ඔයාලට එවන්නම් ඈ. හරි අපි යන් ඒකේ පිටුවංක 6ට යන්න. පිටුවංක 6 වාක්‍ය 5ක් තියෙන එකෙන් අපි එතනත් දෙකක් කරමු.
ඒක බලන්න පිටුවංක 6 උඩම තියෙන ප්‍රශ්නය. ප්‍රකට ගත්කතුවරු තම ග්‍රන්ථ රචනය සඳහා විවිධ භාෂා රීතීන් භාවිතයට ගත්හ. ප්‍රකට ගත්කතුවරු තම ග්‍රන්ථ රචනය සඳහා විවිධ භාෂා රීතීන් භාවිතයට ගත්හ. අද මාත් එක්ක ලියන්න ඕනේ හැමෝම ගත්කතුවරු කියන පදේ පුතේ අනුක්ත කරන්න. හරි ප්‍රකට ගත්කතුවරු කියන එක අනුක්ත කරන්න. කොහොමද එන්නේ? ගත් කතුවරුන් ගත්කතුවරුන් ඊට පස්සේ අපි විසින් නිපාතේ දාගන්නවා. ගත්කතුවරුන් විසින් නේද? ඊට පස්සේ මොකක්ද එන්නේ? තම ග්‍රන්ථ රචනය සඳහා ඒවා නිකම් පදනේ. ඒවා එහෙමම ලියන්න. ග්‍රන්ථ රචනය සඳහා තම ග්‍රන්ථ රචනය සඳහා විවිධ දැන් භාෂා රීතීන් කියන පදේ උක්ත කරන්න. මට කවුරු හරි කතා කරන්න. භාෂා රීතීන් කියන එක උක්ත කරලා කියන්න. භාෂා රීතිහු yes good thank you කොහොමද එන්නේ? විවිධ භාෂා රීතීන් කියන එක උක්ත වෙනවා භාෂා රීතිහු. හරි ඒ දරුවා හරි. දැන් රීතිහු කිව්වන් පස්සේ පුතේ බහුවචන වෙනවනේ. ඒත් එක්ක ඔයාලා දන්නවා මෙතන තියෙන්නේ හූ ප්‍රත්‍යය. බහුවචනත් වෙනවා හූ ප්‍රත්‍යය දෙනවා. අපි ඉගෙන ගත්තනේ ප්‍රත්‍යය දෙකක් මතක ඇතිනේ. හූ ප්‍රත්‍යයයි ඕ ප්‍රත්‍යයයි. ඒ දෙක යෙදුනොත් මේ පණ නැති නාමපදය පණ තියෙන නාමපදයක් විදිහට හිතන්න ඕනේ කියලා අපි කිව්වා. පණ තියෙන නාමපදයක් විදිහට හිතන්න ඕනේ නැත්තම් ප්‍රාණවාචී තත්වයටපත් වෙනවා කියලා කිව්වා. නේද? ප්‍රාණවාචී තත්වයටපත් වෙනවා කියලා කිව්වා. ඒ හින්දා ආඛ්‍යාතය ලියන්න ඕනේ බහුවචනයෙන්. ඒ හින්දා ආඛ්‍යාතය ලියන්න ඕනේ බහුවචනයෙන්. හරිනේ? එහෙනම් විවිධ භාෂා රීතිහු භාවිතයට ගනු භාවිතයට ගනු. දැන් කියන්න බලන්න ලබ ධාතුවෙන් උත්තරේ ගනු ලැබුහ yes හරියටම හරි. ඊටාම නිවැරදි පිළිතුරක් ලැබුහ. තව දරුවෙක් මට කියන්න පුතේ තව උත්තරයක්. දැන් ලද ධාතුවෙන් කවුරුද කියන්න? භාවිතයට කොහොමද එන්නේ? ගන්නා ලද ධාතුවෙන් කියන්නේ ලද කියන එකෙන් පටන්ගෙන කියන්න ගන්නා කෝ දිනති කෝ දුෂානි කියන්න කොහොමද එන්නේ? ගන්නා ඖෂධ ඇහෙන්නේ නැහැ නේද? සමහර තැන්වල ඇහෙන්නේ නැහැ සමහර වචන සමහර අයට. ප්‍රමෝද්‍ය ලද ධාතුවෙන් කියන්න කොහොමද එන්නේ? සද්ද නැහැ. භාවිතයට ගන්නා ලදහ නැත්තම් ලද්දෝය. හරි? ලැබූහ නැත්තම් ලැබුවෝය. ලැබුවෝය. මේ පුතේ දැන් මේ හැම විදිහටම උත්තරේ ලියලා පුරුදු වෙන්න ඕනේ. ඊළඟට නිරුත්සාහක ක්‍රියාව නම් ඉන්නේ ගැනුණහ. මේ ඔක්කොටම ලියලා පුරුදු වෙන්න ඕනේ. රයිට්. දැන් උත්තරේ ලියාගන්න. දැන් හරි උත්තරේ ලියාගන්න. මේ ආඛ්‍යාතය ලියන්න පුළුවන් හැම විදිහක්ම ලියා ගන්න. හරිද ලියන්න ඉවරද?
ලියලා ඉවරද? ඔෂද? ඉවරයි සර්. හරි. අපි යන් පුතේ ඒකේ තව වාක්‍යයකට ඒකේ අන්තිම වාක්‍යය ලියමු. පස්වෙනි වාක්‍යය ඕ ගී කියමින් දරුවා නලවන්නීය. ඕ ගී කියමින් දරුවා නලවන්නීය. ලියන්න කර්මකාරකෙන්. දැන් මම හැම එකෙම දෙක දෙක කරනවාද? ඊට පස්සේ ඔයාලා ඊටු ටික ලියන්න ඕනේ. අනිවාර්යයෙන් මේ ටියුට් එක මේ දවස් දෙක ඇතුළත සම්පූර්ණ කරන්න ඕනේ. ලියන්න බලන්න පස්වෙනි වාක්‍යයේ උත්තරය. ඕ ගී කියමින් දරුවා නලවන්නීය. හරි නේද? ලිවනේ උත්තරේ ලියපු කවුරු හරි ගෑනු ළමයෙකුට අවස්ථාව දෙනවා තමන් ලියපු උත්තරේ කියන්න. කවුරු හරි දරුවෙක් කතා ඕ කරන ගී ගෑනු කියමින් දරුවා නලවනු ලැබේ. නැවත කියන්න පුතේ. ඕ ගී කියමින් දරුවා නලවනු ලැබේ. වාක්‍ය වැරදිනේ. ඕ කියන පදේ පුතේ කොහොමද අනුක්ත වෙන්නේ? ඔයා විසින් නිපාතේ දාලත් නෑ නේද? විසින් නිපාතේ දාලාද කියලා බලන්න ඕ ඔයා. විසින් ගී කියමින් දරුවා නලවනු ලැබේ. පුතේ ඕ කියන පදේ අනුක්ත වෙන්නේ කොහොමද? සවින්දී? ඕ තෙම්මෝ නෑ පුතේ. ඕ කියන පදය අනුක්ත වෙන්න ඕනේ ඈ කියලා. උක්තානුක්ත වේදේ අපි අභ්‍යාස ලිව්වා. ඕ කියන පදය අනුක්ත වෙන්නේ ඈ කියලා. ඒ හින්දා මෙතන දාන්න ඈ විසින්. ඈ විසින්. හරි? එතන ලියන්න ඕනේ ඈ විසින්. එහෙනම් එන්නේ කොහොමද? සමින්ද කියන්න දැන් එහෙනම් උත්තරේ? ඈ විසින් ගී කියමින් දරුවා නලවනු ලැබේ. හරි. දැන් හරි. සමින්දගේ උත්තරය හරි. ඈ විසින් ගී කියමින් දරුවා නලවනු ලැබේ. හරි? ඈ විසින් ගී කියමින් දරුවා නලවනු ලැබේ. ඔව් ඉමල් කියන්න. නලවනු ලබයි පුළුවන්ද? නලවනු ලබයි කියලා කියන්නත් පුළුවන්. ඒත් හරි. නලවනු ලැබේ, නලවනු ලබයි. නිරුත්සාහක ක්‍රියාවලිය කොහොමද පුතේ ලියවෙන්නේ? ඈ විසින් ගී කියමින් දරුවා එතකොට ලියවෙන්න ඕනේ නැලවෙයි කියලා. දරුවා නැලවෙයි. නිරුත්සාහක ක්‍රියාව දරුවා නැලවෙයි. එහෙම ලියන්නත් පුළුවන්. නැලවෙන් හරි? නලවන නැලවෙයි කියලා ලියන්න පුළුවන්. එහෙම නැතුව වෙන ක්‍රියාපද ලියන්න බෑ. නිරුත්සාහක ක්‍රියාව විතරයි ලියන්න පුළුවන්. ඈ විසින් ගී කියමින් දරුවා නලවනු ලැබේ, නැත්තම් ලැබෙයි, නැත්තම් නලවනු ලබයි, නැත්තම් නැලවෙයි. හරි? ඒ ටික විතරයි ලියන්න පුළුවන්. එහෙම හදලා ලියන්න. හරි? ඊට පස්සේ ඊළඟ අභ්‍යාසයට යනවා. පහත දැක්කෙන වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා ආයෙත් වාක්‍ය පහක් තියෙනවා. ආයෙත් වාක්‍ය පහක් තියෙනවා. ඒ පහෙනුත් අපි වාක්‍ය දෙකකට දැන් උත්තර ලියමු. right? පළවෙනි වාක්‍යයයි හතරවෙනි වාක්‍යයයි දැන් ලියන්න. හතරවෙනි වාක්‍යය පුතේ සුවපත් කියලා හදාගන්න. මතන වෛද්‍යවරියක් රෝගියා කියලා ලියන්න. ඒක ටිපෙක් කරලා හදන්න. රෝගියා සුවපත් කළාය කියලා හදාගන්න. සුවපත් කළාය කියලා හදාගන්න. කයන වෙනුවට තයන දාගෙන. හරි? දැන් 1යි 4යි වාක්‍ය දෙක දැන් උත්තර ලියන්න. මං හැමෝම ලියලාද කියලා දැන් බලන්න. විනාඩි 3-4ක් ඇතුළත ලියන්න.
අම්මා
හරි දැන් ඉවර වෙන්න ඕන නේද වාක්‍ය දෙකට උත්තර ලියලා ඉවරයි චෙක් කරගන්න පුතේ පළවෙනි එක මම ලියන්න කිව්වේ හේ ජලාශ ඉදිකලේය කියන එක කර්මකාරකයෙන් හේ ජලාශ ඉදිකලේය කියන එක කර්මකාරකයෙන් දැන් හේ කියන පදය අනුක්ත වෙනවා අනුක්ත වෙන්නේ ඔහු කියලා අන් ඒක මතක තියාගන්න ඉස්සෙල්ලා හේ කියන පදය අනුක්ත වෙන්නේ ඔහු කියලා දැන් ඒක හරිද ඒක හරි නේද රිසාන් හරි නේද රිසාන් ඇහෙනවද මාම ඔව් සර් right හරි හේ කියන පදය ඔව් right හරි හේ කියන පදය අනුක්ත වෙන්නේ ඔහු කියලා එතකොට ඔහු ජලාශ ඉදිකලේ දැන් ඔහු විසින් නිපාතය අපි දානවා ජලාශ කියන පදය උක්ත වෙනකොට ලියවෙන්නේ ජලාශ කියලාම තමයි වෙනස් වෙන්නේ ජලාශ ඉදිකලේයනේ අතීත කාලෙනේ ජලාශ වලට පණ නැහෙනේ ඒ හින්දා පුතේ මෙතන තිබ්බොත් පණ නැති නාම පදයක් අප්‍රාණවාචී නාම පදයක් මෙතන තිබ්බොත් ක්‍රියාපදයේ අතීත කාලින් ලියනවා නම් ලේසි මේක තමයි ඉදි කරන ලදී කියලා ලිව්වම ඊටාම ලේසි ඉදි කරන ලදී කාට හරි ඕන නම් ඉදි කරනු ලැබීය කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් නිරුත්සාහක ක්‍රියාව ලියන්න පුළුවන් ඉදි කෙරිනි කියලා ඉදි කෙරිනි මේ කොහොම ලිව්වත් හරි ලිව්වද හරියට ලියාගත්තද බලන්න දැන් ඔබේ උත්තරේ අඩුපාඩු තියෙන ඒවා සම්පූර්ණ කරගන්න ඒ වගේම අලුතෙන් එකතු කරගන්න තියෙනවා නම් දැන් මේ වගේ තැනකදී මතක තියාගන්න ක්‍රියාපදයක් ලියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා ඔයාලා අභ්‍යාස කරද්දී ඒ හැම ආකාරයක්ම ලියන්න ඕනේ හරිද එහෙම මතක තියාගන්න ඕන පුතේ ක්‍රියාපදය ලියන්න පුළුවන් හැම විදිහක්ම ලියන්න දැන් ඊළඟ පස්සේ අපි පස්වෙනි වාක්‍යයට උත්තර ලියමු කියලා කිව්වා පස්වෙනි වාක්‍යය අපි පරීක්ෂා කරගමු ඇමරිකානුවෝ අඟහරු මතට යානාවක් යවති ඇමරිකානුවෝ අඟහරු මතට යානාවක් යවති ඇමරිකානුවෝ කියන පදය අපි අනුක්ත කරනවා ඇමරිකානුවෝ කියන පදය අපි අනුක්ත කරනවා ඒක අනුක්ත කරපුවම පස්සේ ලියවෙන්නේ ඇමරිකානුවන් කියලා ඇමරිකානුවන් විසින් ඇමරිකානුවන් විසින් ඇමරිකානුවෝ ඇමරිකානුවන් කියලා අනුක්ත වෙනවා ඇමරිකානුවන් විසින් අඟහරු මතට අඟහරු කියන එක උක්ත කරපුවම පස්සේ එහෙම්මමයි ලියන්න වෙන්නේ ඒවා අඟහරු මතට යානාවක් බලන්න තියෙන්නේ යවති කියලා යවති කියන්නේ වර්තමාන කාලය ඒ හින්දා අපිත් ලියන්න ඕන වර්තමාන කාලයෙන් එහෙනම් යානාවක් කොහොමද එන්නේ යවනෝ දැන් යානාවක් කියන එකනේ එයා නපුංසක ලිංගනේ ඒ හින්දා ආඛ්‍යාත ඒක වචනෙන් ලියන්න යවනෝ ලබ ධාතුවෙන් නම් ලබයි යවනු ලබයි මේක ලැබෙයි කියලා ලියන්නත් පුළුවන් ලැබෙයි පුළුවන් නේ ඔව් ලැබෙයි කියලාත් පුළුවන් ලැබෙයි කියලාත් පුළුවන් ලැබෙයි කියලාත් පුළුවන් නැත්තම් නිරුත්සාහක ක්‍රියාව යානාවක් යැවේ කියන එක කාට හරි ඕන නම් යැවෙයි කියලා ලියන්නත් පුළුවන් යානාවක් යවනු ලැබේ කියලාත් පුළුවන්ද ලැබෙයි කියලාත් පුළුවන් ලබයි ලැබෙයි ලැබේ යැවෙයි ඔය ඕනම ආකාරයකට ලියන්න පුළුවන් ඒ හැම විදිහක්ම ලියා ගන්න උත්තරේට හරි ඔක්කොම ලියා ගන්න සර් ලදී එන්නේ ලදී බෑ පුතේ ලදී කිව්වොත් අතීත කාලේනේ දැන් මෙතන වර්තමාන කාලේනේ ලියන්න බලන්න යවති කියන්නේ දැන් වෙන්නේ වර්තමාන කාලේ ලදී කියලා ලිව්වොත් ඒක අතීත කාලයට වෙනවනේ
අතීත කාලයෙන් මෙතන ලියන්න බෑ. මොකද ක්‍රියාපදේ දීලා තියෙන්නේ වර්තමාන කාලයෙන් හින්දා. එහෙනම් ලදී කියන එක ලියන්න බෑ මෙතන. හරි. ඊට පස්සේ අපි තව වාක්‍ය කීපයක් කරමු. ඔක්කොම කර්මකාරක තියෙන්නේ. මෙන්න මේ ටික ලකුණු කරගන්න පුතේ. පිටු අංක 6 ඊළඟ අභ්‍යාසයේ වාක්‍ය තියෙනවනේ 5ක්. ඒ 5න් අපි එකක් ලියමු දැන්. තුන්වෙනි එක ලකුණු කරගන්න. තුන්වෙනි අභ්‍යාසය ලකුණු කරගන්න. හරි. පිටු අංක 7ට යන්න. පිටු අංක 7ට ගිහිල්ලා එතනක් තියෙනවනේ වාක්‍ය 5ක්. ඒ වාක්‍ය 5න් දෙවෙනි එක ලකුණු කරගන්න. ඒ දෙවෙනි එක ලකුණු කරගන්න. පිටු අංක 7 ඈ. ඊපස්සේ 7 වෙනි පිටුවේම යට ආයේ තියෙනවනේ වාක්‍ය 5ක්. 7 වෙනි පිටුවේම යට ආයේ වාක්‍ය 5ක් තියෙනවනේ. නේද? ඒ 5න් තුන්වෙනි එක ලකුණු කරගන්න. එතන තියෙන වාක්‍ය 5න් තුන්වෙනි එක ලකුණු කරගන්න. ඊට පස්සේ යන්න පිටු අංක 8ට. ටියුට් එකේ පිටු අංක 8ට යන්න. ඒක තියෙන සදස් නිදස් කරන්න කියන්නේ. ආය කියන්නේ වල් ඒ මේ අන්තිමට දුන්නේ එක තියන්නේ සදස් නිදස් කරන්නනේ. ඔව් 8 වෙනි එකේ තියෙනවානේ පහත දැක්කෙන වාක්‍යවල සදොස් තැන් ඇතොත් නිදොස් කර ලියන්න කියලා. ඒ කියන්නේ සදොස් කියන්නේ පුතේ දෝෂ සහිතයි කියන එක. ඒ කියන්නේ වැරදි ඒවා තියෙනවා. වැරදි තැනක් තියෙනවා නම් ඒක හරි ගස්සලා ආයෙ ලියන්න ඕන. සමහර වෙලාවට වැරදි නැති වෙන්නත් පුළුවන්. හරි? එතන අපි එතනත් එක අභ්‍යාසයක් කරමු. ඒකේ පස්වෙනි වාක්‍ය ලකුණු කරගන්න. පස්වෙනි වාක්‍ය 8 වෙනි පිටුවේ යට ආයෙත් වාක්‍ය 5ක් තියෙනවනේ. පහත දැක්කෙන වාක්‍ය සදොස් නම් නිදොස් කරන්න කියලා. එතනිනුත් එකක් කරමු. ඒකේ අපි ලකුණු කරගමු තුන්වෙනි වාක්‍ය. ඒකේ තුන්වෙනි වාක්‍ය ලකුණු කරගන්න. හරි. ඊට පස්සේ කතෘකාරක ලියන්න තියෙන්නේ. හරි. දැන් ඔය ලකුණු කරගත්ත වාක්‍ය ටිකට උත්තර විනාඩි 5ක් ඇතුළත ලියලා ඉවර කරන්න. ලකුණු කරගත්ත වාක්‍ය ටිකට උත්තර ටික ඉක්මනින් ලියන්න. මම එක එක්කෙනාට තමන් ලියපු උත්තරේ ඉදිරිපත් කරන්න වෙලාව දෙනවා. හරි? ඉතින් අපිට අඩුපාඩු බලා ගන්න පුළුවන්. දැන් ලියන්න පටන් ගන්න.
මං හිතන්නේ ලීලා ඉවරයි. වෙලාව ඇති. ලිව නේද? හරි. ඉස්සලාම වාක්‍යයට ලියපු උත්තරය අපි බලමු. පළවෙනියටම ලියපු උත්තරය කවුද උඩින්ම ඉන්නේ? දිනිති. දිනිති ලියපු උත්තරය මට කියන්න. උඩින්ම ඉන්නවා දිනිති කාවින්දයා. ලියපු උත්තරය කියන්න පුතේ. කෝ කතා නැහැ. වියතුන් විසින් පොත් රැසක් බිහි කළෝය. ආයෙ කියන්න පුතේ මට හරියට ඇහුන්නේ නැහැ. වියතුන් විසින් පොත් රැසක් බිහි කළෝය. වියතුන් විසින් පොත් රැසක් බිහි කළෝය. හරි පුතේ ඒක මෙන්න මෙහෙම හදාගන්න. අනිත් දරුවොත් බලා ගන්න. ඒ දරුවා වියතුන් කියලා අනුක්ත කරපු එක හරි. විසින් නිපාතේ යොදපු එකත් හරි. පොත් රැසක් කියලා කර්මය උක්ත කරපු එකත් හරි. හැබැයි පුතේ බලන්න පොත් රැසක් කියලා කිව්වම පස්සේ ඒක බහුවචන තමයි. රැසක් කිව්වම ගොඩක්නේ බහුවචන තමයි. හැබැයි පණ නෑනේ නපුංසක ලිංගනේ අප්‍රාණවාචී පදයක්නේ. ආන් එතකොට ආඛ්‍යාතේ බහුවචනෙන් ලියන්නේ නෑ. ඉස්සෙල්ලා ඒක මතක තියාගන්න. හරි? හරි? එතකොට ආඛ්‍යාතය බහුවචනෙන් ලියන්නේ නෑ. පිටු අංක 6 මම ලියන්න කියපු අභ්‍යාසයට මේ උත්තරේ කියන්නේ. එතකොට ආඛ්‍යාතේ බහුවචනෙන් ලියන්නේ නෑ පුතේ. ඒක මතක තියාගන්න අංක 1ට. ඊළඟට තමයි කලෝය, කලහ, ගියෝය, ගියහ, යයි, කරයි, නටයි ඒ වගේ ක්‍රියාපද ලියන්නේ නෑ. අපි වාක්‍යයකදී කතෘකාරකයේදී ඒ වගේ ක්‍රියාපද ලියන්නේ නෑ. හරි? ලියන්න ඕන ලද කියලා පටන්ගෙන. එහෙම නැත්නම් ලබ කියලා පටන්ගෙන. නැත්නම් ඉබේ සිද්ධ වෙන විදිහට නිරුත්සාහක ක්‍රියාවක් විදිහට. හරිද? ඒ හින්දා උත්තරේ මෙන්න මෙහෙමද බලන්න. වියතුන් විසින් පොත් රැසක් බිහි කරන ලදී. බිහි කරන ලදී. හදාගන්න එහෙම බිහි කරන ලදී. එළයිරක් ගහලා බිහි කරනු ලැබීය. බිහි කරනු ලැබීය. බිහි කරනු ලැබීය. එහෙම ලියන්න පුළුවන්. එළයිරක් ගහලා නිරුත්සාහක ක්‍රියාවත් ලියන්න පුළුවන්. බිහි කෙරිනි. බිහි කෙරිනි. බිහි කෙරිනි. හරි? ඒ විදිහට හදාගන්න ඕනේ. ඒ ලියන විදිහ අධ්‍යයනය කරන්න ඕන. නපුංසක ලිංග හින්දා ඒක වචනයෙන් ලිව්වේ. ක්‍රියාපදයේ අතීත කාලෙන් දීලා තියෙන්නේ. ඒ හින්දා අපි අතීත කාලෙන් ලියනවා. හරි? ඒ විදිහට ඒක නිවැරදි වෙන්න ඕනේ. දරුවෝ හැමෝම මේක හදන්න ඇති. දැන් පිටු අංක 7 මම අභ්‍යාසයක් කරන්න කිව්වනේ. රයිට්. ඒකට උත්තරේ බලමු. ඊළඟට කවුද ඉන්නේ? ඊළඟට ඉන්නවා දුෂානි. දුෂානි මට කියන්න පිටු අංක 7 මං කියපු එකට උත්තරේ පළවෙනි අභ්‍යාසයට පුතේ. දුෂානි කෝ සද්ද නැහැ. දුෂානි උත්තරේ කියනවද? නැහැ. ලක්මාලි හෙට්ටි ආරච්චි. උත්තරේ කියන්න බලන්න. ඒත් සද්ද නැහැ. ඉමල් උත්තරේ කියන්න. විශේෂඥ වෙද ගුරුතුමා රෝගියා මරණින් මුදයි. ආයෙ කියන්න පුතේ. විශේෂඥ වෙද ගුරුතුමා රෝගියා මරණින් මුදයි. හරි good. වාක්‍ය හරියටම හරි. එතන පුතේ කර්මකාරකයෙන් හරවන්න කියලා නෑ. හැම දරුවෙක්ම බලන්න. එතන කර්මකාරක කරන්න කියලා නෑ. වාක්‍ය වැරදි නම් නිවැරදි කරන්න කියලා තියෙන්නේ. වාක්‍ය වැරදි නම් නිවැරදි කරන්න කියලා තියෙන්නේ. කර්මකාරකයට හරවන්න කියලා නෑ. ඒ හින්දා විශේෂඥ වෙදඳුරුතුමා කියන එක එහෙම්ම තියන්න. ඒක උක්ත වෙනවනේ. තුමා කිව්වම එක්කෙනෙක්.
ආඛ්‍යාතේ එක වචනයෙන් තියන්නේ. රෝගියා මරණින් මුදති වෙන්න බෑ. හදාගන්න දරුවෙක්. ඉමල්ගේ උත්තරේ හරි. මුදති කියන පදේ ලකුණු කරගන්න ඒක වචන නෙමෙයි ඒක බහුවචනනේ. දැන් උත්තරේ ලියන්න ඕනේ විශේෂඥ වෙදැඳුරුතුමා රෝගියා මරණින් මුදයි. රෝගියා මරණින් මුදයි. ඒ විදිහට බලලා ඒ වාක්‍ය ටික සම්පූර්ණ කරන්න ඕනේ. අනිවාර්යයෙන් මේ අභ්‍යාස කරන්න ඕනේ. ඊළඟ අභ්‍යාසෙත් මම දුන්නන ලියන්න එකක්. ඒ උත්තරේ මට කියන්න ඕෂද? පිටුවංග 7 යතම තියෙන පහේ උත්තරේ කියන්න. ඕෂද? තන තන පියුම් පොකුණු විය. ආයෙ කියන්න පුතේ. තන තන පියුම් පොකුණු විය. හරි. උත්තරේ හරි. එතනත් වැරදි නම් නිවැරදි කරන්න කියලා තියෙන්නේ. පියුම් පොකුණු කියලා තියෙනවනේ. පියුම් කිව්වමත් බහුවචන. පොකුණු කිව්වමත් බහුවචන. හැබැයි මේ දෙකටම පණ නැහැ. නපුංසක ලිංගනේ. බහුවචන වුණත් නපුංසක ලිංග හින්දා ආඛ්‍යාතේ ලියන්නේ ඒක වචනයෙන්. ඒක ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ. දැන් බලන්න මම නපුංසක ලිංග ලේසි එකක් කියන්නම්. දැන් බලන්න ගඟ නම් ගලයි. ඒක වචන හින්දා ගලයි. බහුවචනයෙන් ගංගා කියලා ලිව්වොත් ඒත් මෙතන ලියන්නේ ගලයි කියලා හේතුව මේකට පණ නැති හින්දා. ගඟට පණ නැති හින්දා. දැන් ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. පියුම් පොකුණු. පියුම් තියෙනවා බහුවචන, පොකුණුත් තියෙනවා බහුවචන. හැබැයි දෙකම නපුංසක ලිංග. දෙකම නපුංසක ලිංග හින්දා ආඛ්‍යාතේ එක වචනයෙන් ලියන්නේ තන තන පියුම් පොකුණු විය. තන තන පියුම් පොකුණු විය. උත්තරේ හරි. ඒ විදිහට ඒ වාක්‍ය පහ නිවැරදි කරන්න ඕනේ. ඔයාලා ලියන්න ඊට පස්සේ අපිට චෙක් කරගන්න පුළුවන් ඔක්කොම හරියට ලියන්න ඕනේ කියලා නෙමෙයි උත්තරේ ලියන්න. ඔයාලා දන්න, ඔයාලා විශ්වාස කරන උත්තරේ ලියන්න. ඊට පස්සේ අපි ඒක පරීක්ෂා කරගමු. හරි? ඊළඟ දවසේ අලුත් ටියුට් එක යන ගමන් මේකේ උත්තර මම විටින් විට කියනවා. ඒතර ඔයාලට ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි? පිටුවංක 8ට යන්න. පිටුවංක 8ත් එක වාක්‍යයක් දුන්නා ලියන්න. ඒකට උත්තරේ මට කියන්න රමොද්දයා. පිටුවංක 8 වාක්‍යයට උත්තරේ කියන්න රමොද්දයා. රමොද්දයා ඉන්නව නේද පන්තියේ? සද්ද නැද්ද? ඒ වගේ වෙලාවට මාව ඇහෙන්නේ නැහැ නේ. අහුවෙන්න එපා පන්ති පටන් ගත්ත දවසට එල්ලනවා උඩ කොක්කේ මාව ඇහෙනව නේද මිස් රමෝදයා? ඔබට මාව ඇහෙනවද? ඔබට ඇසුණාද මාව? සද්ද නැහැ. මම දන්නවා ඇහෙනවා හැබැයි නිශ්ශබ්දව ඉන්නවා. සාවින්දි සිතරානන් කේන්ද්‍රීය රේඛාව ප්‍රේක්ෂකයාට හසු නොවන අයුරින් සිතුවම නිම කළ බව විචාරකයා කීය. පුතේ තව පාරක් කියන්න ටිකක් හෙමින්. සිතරානන් කේන්ද්‍රීය රේඛාව ප්‍රේක්ෂකයාට හසු නොවන අයුරින් සිතුවම නිම කළ බව විචාරකයා කීය. හරි සවින්දි පොඩ්ඩක් කොහම ඉන්න. ඇයි පුතේ එතන සිතරානන් කියලා ඔයා ලිව්වේ? මට කියන්නකෝ සවින්දි සිතරානන් කිව්වම උක්තද අනුක්තද? අනුක්තයි. අනුක්තයි. ඇයි පුතේ ඔයා එතන අනුක්ත කරේ? වැරදුනා. වැරදුනා. එහෙනම් එතන කොහොමද එන්න ඕනේ? සිතරානෝ. සිතරානෝ. සිතරානෝ කේන්ද්‍රීය කියන තැන හල් නයන නෑ නේද? හල් කරාද ඒක? නෑ. කේන්ද්‍රීය කියන තැන හල් නයන නෑ පේනවද? ඒක හදන්න ඕනේ. කේන්ද්‍රීය කියන තැන දීර්ඝ ස්පිල්ලත් නෑ නේද? ඒව හදන්න ඕනේ. ඒව තමයි අඩුපාඩු. ඒක හදන්න. හරි? දැන් සවින්දගේ උත්තරේ හරි. අපි වැරදි අඩුපාඩු ටික මෙහෙම හදමු. ඔය පුතේ දැන් ලියනකොට අකුරු වල වැරදි ඇති. ඉස්පිලි පාපිලි වල අඩු, හල් කිරීම වල අඩු ඒවත් හදන ගමන් වැරදි නම් නිවැරදි කරන්න කියලා කියන්නේ ඔක්කොම අවසානයේට තිත නැත්තම් ඒ ඔක්කොම දාලා ලියන්න ඕනේ. හරි? හැම දරුවෙක්ම මතක තියාගන්න. එහෙනම් පුතේ සවින්දි සිතරා නෝ කියලා එනවනේ. එතකොට ඒක වචනද බහුවචනද? බහුවචන. බහුවචන. ඇයි ගෞරවාර්ථ වෙනවනේ. එහෙනම් පුතේ ආඛ්‍යාතය ලියන්න ඕනේ මොකෙන්ද? බහුවචන. බහුවචන. දැන් පුතේ ඔයා ඉස්සෙල්ලා ලියපු උත්තරේ හරි.
ඉස්සලී පුත්තරේ හරි. හරි. දැන් කවුරුත් උත්තර ලියන්න එපා. මම සවින්දිත් එක්ක කතා කරන්නේ. පුතේ වාක්‍යයේ අන්තිමට තියෙන්නේ කීය කියලානේ. කවුද කිව්වේ කියලා මට කියන්න. විචාරකයා. විචාරකයා. good. එහෙනම් වාක්‍යයේ කර්තෘ කවුද? විචාරකයා. විචාරකයා. එහෙනම් උත්තර වෙන්න ඕනේ කවුද? විචාරකයා. විචාරකයා. විචාරකයානේ කීය? එහෙනම් අනිත් කට්ටිය ඔක්කොම මොකද වෙන්න ඕනේ? අනුත්ත. අනුක්ත වෙන්න ඕන. very good. දක්ෂ දරුවෙක්. හරි. අනිත් දරුවෝ අපුඩි ගහන්න වටින දරුවෙක්. අගේ කරන්න ඕන දරුවෙක්. පුතේ අම්මා ළඟ ඉන්නවද? අම්මා කුසියේ. කුසියේ කවුද ළඟ ඉන්නේ? කවුරුත් නැහැ. අම්මට ඇහෙන්න ස්පීකර් දාන්න ඕනේ. අම්මලා දැනගන්න ඕනේ කෙල්ල දක්ෂයි කියලා. නේද? තර්කානුකූලව උත්තර දෙනවා කියලා. අම්මට ඇහෙනවද ඔයා කතා කරනේවා? නැහැ. අම්මට ඇහෙන්න ඕන. අම්මා ළඟ තියාගන්න ඕන කෙල්ල. අම්මලා තාත්තලා දැනගන්න ඕන දක්ෂයි කෙල්ලෝ කියලා. හරි? කොහොම ලස්සනට උත්තරේ පෙළ ගැස්සුවා. හරි? සවින්දට අනිත් අය හරිනම් මයික් ඔන් කරලා අපුඩියක් ගහන්න ඕන. හරි? දක්ෂ දරුවෙක් අනාගතයේ සාමාර්ථයක් පේනවනේ. හරි? මම අනිත් අය අදක්ෂයි කියනවනේ මේ සමහර දරුවෝ කතා කරන්නේ. හරි? පුතේ ඔයාගේ උත්තරේ හරි. සිත්තරානන් කේන්ද්‍රීය රේඛාව ප්‍රේක්ෂකයන්ට ඔය හල් කිරීම නැතිව දාන්න ඕනේ. ප්‍රේක්ෂකයන්ට වහා හසු නොවන අයුරින් සිතුවම නිම කළ බව විචාරකයා කීය. කියන්නේ විචාරකයානේ. එයානේ මේ ක්‍රියාව කරන්නේ. එහින්ද එයා තමයි උක්ත වෙන්න ඕනේ. අනිත් අය අනුක්ත වෙනවා. හරි? ඒ දරුවගේ තෝරා ගැනීම ඉතා නිවැරදි. හරි? ඊට පස්සේ වාක්‍ය පහෙන් නැවත එකක් කරන්න කිව්වා. රයිට්. ඒකට උත්තරේ කාටද අපි බාර දෙන්නේ? තරුෂ? තරුෂ මාව ඇහෙනවනේ පුතේ? ඔව් සර්. පුතේ කියන්න උත්තරේ ලියපෙක. ඈ පැමිණියහොත් මා සතුටු වෙනු ලැබේ. ඇයි පුතේ එහෙම ලිව්වේ? කර්මකාරකෙන් ලියන්න කියලා නෑනේ උතන. කර්මකාරකෙන් කියලා ලියන්න බෑ. දැන් පුතේ ලැබේ කිව්වොත් එහෙම ලබ කියලා නේද පටන් ගන්නෙ? තරුෂ. ඔව් සර්. එතකොට පුතේ මේ වගේ වාක්‍යයක ඒ වාක්‍යය කර්මකාරක නෙවෙයි නම් ලබ කියලා ලද කියලා පටන් ගන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. හරිද? හරි සර්. හරි. දැන් පුතේ උත්තරේ මෙන්න මෙහෙම හැදෙන්න ඕන බලන්න. ඔයාලට මං ඉගැන්නුවා අසම්භාව්‍ය ක්‍රියා කියලා જાතියක්. අසම්භාව්‍ය ක්‍රියා කියලා જાතියක් උගන්වලා තියෙනවා. දැන් උතන බලන්න ක්‍රියාපදයක් තියෙනවා පැමිණිය හොත් කියලා. ක්‍රියාපදයක් තියෙනවා පැමිණිය හොත් කියලා. හරි? අන්නේ පැමිණිය හොත් කියන ක්‍රියාපදය යටින් ඉරක් ගහගන්න. ඒ පැමිණිය හොත් කියන ක්‍රියාපදය යටින් ඉරක් ගහගන්න. හරි? බලන්න ක්‍රියාපදයේ තියෙන්නේ පැමිණිය හොත්. පැමිණිය හොත්. මේක පුතේ අසම්භාව්‍ය ක්‍රියාවක්. අපේ දරුවෝ දන්නවා මේක. මේක අසම්භාව්‍ය ක්‍රියාවක්. ඒ පැමිණිය හොත් කියන අසම්භාව්‍ය ක්‍රියාව කරන්නේ කවුද බලන්න? ඒක කරන්නේ ඈ. ඒක කරන්නේ ඈ. හරි? එතකොට මේ වගේ අසම්භාව්‍ය ක්‍රියාවක් තිබ්බොත් මේ වගේ අසම්භාව්‍ය ක්‍රියාවක් තිබ්බොත් ඒක හොඳට මතක තියාගන්න. ඒක කරන කෙනා අනුක්ත කරන්න ඕනේ කියලා මතක තියාගන්න. ඒක කරන කෙනා අනුක්ත කරන්න ඕනේ කියලා මතක තියාගන්න. ඊළඟ ඈ කියන එක අනුක්ත කරන්න එතකොට එන්නේ ඇය. එහෙනම් මුල් කොටස හැදෙන්න ඕනේ ඇය පැමිණිය හොත්. ඇය පැමිණිය හොත්. ඒ අසම්භාව්‍ය ක්‍රියාවට පස්සේ ඉන්නේ කවුද? පස්සේ ඉන්නේ මානේ. ආන් එයා හොඳට මතක තියාගන්න උක්ත කරන්න ඕනේ කියලා. හරි? එයා උක්ත කරන්න ඕනේ. හරි? ඒ අසම්භාව්‍ය ක්‍රියාවට පස්සේ ඉන්න කෙනා උක්ත කරන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලා ඉන්න කෙනා අනුක්ත කරානේ. පස්සේ ඉන්න කෙනා උක්ත කරන්න ඕනේ. එහෙනම් මා කියන එක මම කියලා ලියන්න ඕනේ. මම කිව්වොත් අවසන් වෙන්න ඕනේ මියන්නෙන් කියන එක දරුවෝ දන්නවනේ. නේද? එහෙනම් මා සතුටු වන්නෙමි. මා සතුටු වන්නෙමි කිව්වොත් පුතේ අනාගත කාලේ. හරි? මා සතුටු වන්නෙමි. දැන් උත්තරේ ලියා ගන්න ඕනේ. ඇය පැමිණිය හොත් මම සතුටු වන්නෙමි. ඇය පැමිණිය හොත් මම සතුටු වන්නෙමි. හරි? එහෙම ලියන්න ඕනේ.
දැන් ඒක හදාගන්නකෝ. දැන් මේ අඩුපාඩු ටික හදාගන්න. දැන් මේ විදිහට ඒ අපි අභ්‍යාස එකක් හරි දෙකක් හරි කතා කරපු කොටස් ටිකේ අභ්‍යාස ටික ඔක්කොම යාලා සම්පූර්ණ කරන්න ඕනේ. මම විශ්වාස කරනවා දරුවෝ මේවා ගෙදරදී කරයි කියලා. හරි? ඒවා සම්පූර්ණ කරන්න ඕන ඔක්කොම. ඔව ඔක්කොම ලියාගත්තොත් තව මාසෙකින් දෙකකින් 10 පන්තියේ බය නැතුව ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන්. හරි. දැන් යන්න පුතේ පිටුවංක 9ට පිටුවංක 9 තියෙනවා පහත වාක්‍ය කතෘකාරකයට හරවමු කියලා. ඒක චුට්ටක් එහෙම්ම තියන්න. පහත වාක්‍ය කතෘකාරකයට හරවමු කියන එක පොඩ්ඩක් කොහොම තියන්න. තියලා ඊට යටින් වාක්‍ය අභ්‍යාසයක් තියෙන්නේ. ඒකේ වාක්‍ය 15ක් තියෙනවනේ. ඒකේ වාක්‍ය 15ක් තියෙනවනේ. ආන්ගේ 15න් අභ්‍යාස කීපයක් දෙන්නම් ඉක්මනින් කරන්න. ඒ අභ්‍යාස 15 අංක 1 ලකුණු කරගන්න අංක 1. ඊට පස්සේ අංක 6 අංක 6 ඊට පස්සේ අංක 10 ඊට පස්සේ 15 1 6 10 15 ඒ වාක්‍ය ටිකේ හරිය උත්තර ලියන්න නෑනේ. දැන්ට යටින් ඉරින් ගහන්න පස්සේ ඔයාලට ගෙදරදී උත්තර ලියන්න පුළුවන්. දැන් හරිය උත්තර යටින් ඉරි ගහන්නේ වාක්‍ය හතරේ.
හරි අපිට වෙලාව යන හින්දා මට ඊළඟ පන්තියක් තියෙන හින්දා අපි බලමු උත්තර ටික ලියපු දරුවෙක්ගෙන් කවුරු හරි දරුවෙක් ඉක්මනින් ඉදිරිපත් වෙලා උත්තරේ කියන්න පුතේ. මේ අභ්‍යාස ටික කදාන්න ඕනේ හින්දා මම අද හෙමින් ගත්තේ. අපි අලුත් පාඩමට යනකම්. ලියපු එක දරුවෙක් ඉදිරිපත් වෙලා ලියපු උත්තර ටික කියන්න ඉක්මනින්. ඡන්දදායකයෝ බොහෝ දෙනෙකු ඡන්දපොළට ආවේ පයිනි. පුතේ තා පොඩ්ඩක් හෙමින් කියන්න ඉමල්. ඉමල් ආයි කියන්න ඉමල්. මම නෙවෙයි කිව්වේ. කවුද කිව්වේ? සවින්දි කියන්න. ඡන්දදායකයෝ බොහෝ දෙනෙකු ඡන්දපොළට ආවේ පයිනි. ඔව් එතන පුතේ මෙන්න මෙහෙම හදාගන්න. ඡන්දදායකයෝ කියන්නේ බොහෝ දෙනෙක් කියන්නේ ඔය එකම කණ්ඩායම. ඒ බොහෝ දෙනෙක් වෙන්නේ ඔය ඡන්දදායකයෝම තමයි. එකම පිරිස. ඒතකොට දෙකම උක්ත වෙන්න ඕනේ. දෙකම උක්ත වෙන්න ඕනේ. උත්තරේ මෙන්න මෙහෙම හදාගන්න. ඡන්දදායකයෝ බොහෝ දෙනෙක්. ඡන්දදායකයෝ බොහෝ දෙනෙක් කියලා හදාගන්න. දැන් ඒකත් ඔළුවේ තියාගෙන තමයි ඊතුරු අභ්‍යාස ටික තෝරන්න ඕනේ. රයිට්. දැන් ඊට පස්සේ අංක 6ට උත්තරේ කියන්න කවුරු හරි දරුවෙක් ඉක්මනින් අංක 6ට සුමංගල හිමියෝ උපසම්පදායෙන් පසුගමට වඩිති. ඔව් සුමංගල හිමියෝ උපසම්පදාවෙන් පසු ගමට වඩිති. මෙන්න මෙහෙම බලන්න පුතේ හිමියෝ කියලා තිබ්බොත් වඩිති කියලා දාගන්න ඕනේ. හිමි කියලා තිබ්බොත් වඩී කියලා දාගන්න ඕනේ. හරි? වඩි. ඔව් සුමංගල හිමි කියලා ඉර ගැහුවොත් වඩී කියන එකට ඉරක් ගහන්න. හිමියෝ කිව්වොත් වඩිති කියලා එන්න ඕනේ. හරි? ඒ දෙකෙන් මාරු වෙන්න බෑ. ඒ දෙකෙන් තෝරා පුළුවන්. හරි. ඊට පස්සේ මං කියේ 10 වෙනි වාක්‍යයේ උත්තරේ කවුරු හරි දරුවෙක් කියන්නේ? 10 වෙනි වාක්‍යයේ උත්තරේ ගොවියන්ද සමග ගොවියෝද එක්කෙනෙක් කියන්න පුතේ එක්කෙනෙක් කියන්න. ඉස්සලා ඉදිරිපත් වෙච්ච එක නා ඉස්සලා කියන්න අනිත් එක්කෙනාට ඊළඟ එක දෙන්න ඉක්මනින් කියන්න. කො වචන කියන්න. ගොවියෝද සමග ඇමතිතුමා වැව් අමුණු පරීක්ෂා කරති. හරි ඒ වාක්‍ය පුතේ මෙන්න මෙහෙම එන්න ඕනේ. සමග කියන පදේ පොඩ්ඩක් ලකුණු කරගන්න. සමග කියන පදේ රවුන්ඩ් කරගන්න. සමග කියන එක රවුන්ඩ් කරගන්න. හරි එතන තමයි වැදගත්. දැන් පුතේ මේ වාක්‍යයේ තියෙනනේ සමග කියලා පදයක්. ආන්ගේ සමග කියන පදයට ඉස්සරහෙන් නාම පදයක් තිබ්බොත් ඒක අනුක්ත කරන්න ඕනේ. හරිද? සමග කියන පදයට ඉස්සරහෙන් නාම පදයක් තිබ්බොත් ඒ නාම පදය අනුක්ත කරන්න ඕනේ. එහෙනම් කොහොමද එන්නේ? ගොවියෝ වෙන්න බෑ. ගොවියන්ද සමග කියලා හදාගන්න. ගොවියන්ද සමග. හරිද? ඊට පස්සේ වැව්වවුණු පරීක්ෂා ඔව් ගොවියන්ද සමග. හරි? ඊට පස්සේ ගොවියන්ද සමග ඇමතිතුමා වැව් අමුණු පරීක්ෂා කරති. ඔව් නෑ. ගොවියන් කියන එක අහගන්න සමග කියන එකට කලින් තියෙන එක අනිවාර්යෙන් අනුක්ත වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් ගොවියන් කියලා එන්න ඕනේ. වැව් අමුණු පරීක්ෂා කරන්නේ ඇමතිතුමා. ඇමතිතුමා කිව්වන් පස්සේ පුතේ අපි ආඛ්‍යාතයේ බහුවචනයෙන් ලියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඇමතිතුමා කරති කිව්වොත් බහුවචනනේ. එහෙම ලියන්නේ නැහැ. ඒක ලියන්නේ පරීක්ෂා කරයි. උත්තරේ එන්න ඕනේ ගොවියන්ද සමග ඇමතිතුමා වැව් අමුණු පරීක්ෂා කරයි. හරි. එහෙම හදාගන්න. 15 වෙනි වාක්‍යයට උත්තරේ ලියපු දරුවෙක් ඉක්මනින් කියන්න උත්තරේ. අංක 15ට උත්තරේ කියන්න. සවින්දි. සභාපතිතුමිය විසින් මා සභාවට හඳුන්වා දෙනු ලැබුවාය. හරි සවින්දිගේ උත්තරේ කියන්න. සභාපතිතුමිය විසින් මම සභාවට හඳුන්වා දෙනු ලැබීමි. හරි good. දැන් පුතේ කතෘ අනුක්ත වෙනවනේ සභාපතිතුමිය විසින් කියලා අනුක්ත වෙනවා. කර්මය උක්ත වෙන්න ඕනේ. කර්මය උක්ත වෙනකොට මම කියලා එන්න ඕනේ. කර්මයෙන් උක්ත වෙන වාක්‍ය කර්මකාරක බලන්න විසින් නිපාතයක් තියෙනවා. ඉතින් ඒක මම කියලා උක්ත වෙන්න ඕනේ. මම කිව්වොත් වාක්‍ය අවසන් වෙන්න ඕනේ මියන්නේ. මම කිව්වොත් මියන්නේ අවසන් වෙන්න ඕනේ. ඒ හින්දා සභාපතිතුමිය විසින් මම සභාවට හඳුන්වා දෙනු ලැබීමි. මම සභාවට හඳුන්වා දෙනු ලැබීමි කියලා උත්තරය
එන්න ඕනේ. හරි? එතකොට එහෙනම් එන්න ඕනේ සභාපතිතුමිය විසින් මම සභාවට හඳුන්වා දෙනු ලැබීමි. හරි. ඒ විදිහට ඊතුරු අභ්‍යාස ටිකක් තෝරන්න ඕනේ. මම අර කතෘකාරකයට හරවන එක චුට්ටක් පස්සට දැම්මා. ඒක කරන්න ඕනේ නෑ. කතෘකාරකයට හරවන වාක්‍ය ටික එහෙම ඉතුරු කරන්න. ඒක අපි ඊළඟ දවසේ පන්තියේ පටන් ගන්නකොට ආරම්භයේදී ඒක කරනවා. අනිත් අභ්‍යාස ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ. අනිත් අභ්‍යාස ටික ඔක්කොම ඉවර කරන්න ඕනේ. උත්තරේ හරිද වැරදුණු ප්‍රශ්නයක් නැහැ ඉවර කරන්න. ඊට පස්සේ මම බලන්නම් අඩුපාඩු තිබ්බොත් හදලා දෙන්නම්. හරි? ඊට පස්සේ අපි අලුත් ටියුට් එකෙන් පටන් ගන්නවා ඊළඟ සතිය. ඊළඟ සතියට කලින් ඔයාලට ටියුට් එක ගන්න විදිහ මම WhatsApp කරලා එවන්නම්. හරි? ඒතර ඔයාලට ඇවිල්ලා ටියුට් එක ගන්න පුළුවන්. හරි? ඒ කතෘකාරකයට හරවන ටික තියන්න. ඊට පස්සේ ටියුට් එකේ පිටු අංක 12ට යන්න. ටියුට් එකේ පිටු අංක 12, ඒ කියන්නේ අන්තිම පිටුව. එතනත් බලන්න වාක්‍ය 10ක් තියෙනවා. හිස් තැනට වාක්‍ය 5ක් තියෙනවා. යටින් තව වාක්‍ය 5ක් තියෙනවා. හිස් තැනේ තියෙන වාක්‍ය වලින් එකක් අපි කරමු. ඒ වාක්‍ය 5න් කරන්න ඕනේ මොකක්ද කියලා මට රිසාන් කියන්න. පිටු අංක 12 හිස් තැනට දාන්න තියෙන වාක්‍ය වලින් කරන්න ඕන වාක්‍ය මොකක්ද කියලා කියන්න. ඔයාලට අමාරු එක්ක කියන්න. කොරිසාන් ඉක්මනින් කියන්න. 5 right. පස්වෙනි එක අපි බලමු එහෙනම්. බලන්න පරණ විතානයන් විසින් අපේ ඉතිහාසයේ අලලා පොත් රාශියක්. දැන් විසින් කියලා තියෙන හින්දා කර්මකාරක. ඒතර කතෘ අනුක්ත වෙන්න ඕනේ. පරණ විතානයන් කිව්වන් පස්සේ පුතේ අනුක්තයි තමයි. ඒක පරණ විතානයෝ කිව්වොත් නේ උක්ත වෙන්නේ. එහෙනම් පරණ විතානයන් කිව්වම අනුක්තයි. එතන හරි. විසින් නිපාතයක් තියෙනවා. අපේ ඉතිහාසයේ අලලා පොත් රාශියක්. පොත් කියලා කියන එක නපුංසක ලිංගයි. ඒක උක්ත වෙන්න ඕන කර්මයේ හින්දා ඒක උක්ත වුණත් අනුක්ත වුණත් ලියවෙන්නේ පොත් කියලාම තමයි. එහෙනම් ඒකත් හරි. මේ පොත් බහුවචන වුණාට නපුංසක ලිංගනේ. බහුවචන වුණාට නපුංසක ලිංගනේ. ඒ හින්දා ආඛ්‍යාතේ ලියන්න ඕනේ මොකෙන්ද? ඒක වචනේ. දැන් උත්තරේ එන්න ඕනේ පරණ විතානයන් විසින් අපේ ඉතිහාසය අලලා පොත් රාශියක් ලියවිනි. ලිව්වේය කියලා ලියන්න බෑ. මොකද ලද ලබ ධාතුව නැතුව ලියන්න බෑ. ලියන ලදහ කිව්වම බහුවචන වෙනවනේ. ඒ හින්දා ඒක බෑ. උත්තරේ එන්න ඕනේ ලියවිනි. නිරුත්සාහක ක්‍රියාව. ලියවිනි කියන එකට අඩින් ඉරක් ගහගන්න. ඉතින් අඩින් තියෙන වාක්‍ය පහෙන් අමාරු වාක්‍ය මට කියන්න කවුද? අද කතා කරෙම නැත්තේ අය කවුද? වසීන මට කියන්න. ඒ වාක්‍ය පහෙන් අමාරු මේක මොකද්ද ලියන්න ඕනේ කියන්න. කතා නැහැ. නේ? ලක්මාලි කියන්න. ලක්මාලි හෙට්ටිආරච්චි. කවුද දන්නේ? දරුවගේ නම මන් දන්නේ නැහැ. වැටලා තියෙන ලක්මාලි හෙට්ටිආරච්චි කියලා. කවුද ඒ දරුවා? කතා කරන්න යා. සද්ද නැහැ. තරුෂ කියන්න කොයි වාක්‍යද කරන්න ඕන කියලා පහෙන්. දෙවෙනි එක. දෙවෙනි එක. right. අපි දෙවෙනි එක කරමු. ළමයා හෝ තෙපි හෝ වැඩ කරති. ළමයා හෝ තෙපි හෝ වැඩ කරති. මෙන් බලන්න පුතේ ඒ වාක්‍යය හොඳට අඳුනා ගන්න. දෙන්නෙක් ඉන්නවනේ. එක්කෙනෙක් ළමයා. අනිත් එකා තෙපි. හරි? දැන් බලන්න ළමයා ඉන්නවා අනිත් පැත්තෙන් තෙපි කියලා එකක් තියෙනවා. මේ දෙන්නම සම්බන්ධ කරලා තින්නේ මෙතනත් හෝ කියන එක තියෙනවා. මෙතනත් හෝ කියන එක තියෙනවා. දෙන්නම සම්බන්ධ කරලා තියෙන්නේ හෝ නිපාතයෙන්. ඉස්සර වෙලාම මෙන්න මේක මතක තියාගන්න. හෝ නිපාතය මේ විදිහට වාක්‍යයක තිබ්බොත් නාමපද දෙකක් තියෙන්න පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. ළමයා හෝ තෙපි හෝ අක්කා හෝ අයියා හෝ නංගී හෝ මා හෝ ඔහොම ගොඩක් තියෙන්න පුළුවන්. ඒ තිබ්බම පස්සේ මේ නාමපද උක්ත කරලා ලියන්න මතක තියාගන්න. දෙපැත්තෙම තියෙන ඒවා දෙපැත්තෙම තියෙන ඒවා උක්ත කරලා ලියන්න මතක තියාගන්න අංක 1. හරිද? උක්ත කරලා ලියන්න මතක තියාගන්න. දැන් එහෙනම්
ළමයා කියන එක උක්ත කරත් අනුක්ත කරත් ළමයාම තමයි. හරි? නේක ළමයා හෝ කියලා එහෙමම තියන්න පුළුවන්. මේකත් උක්ත වෙන්න එපා. තෙපි කියන එක උක්ත වුණාම කොහොමද ලියවෙන්නේ? දුෂානි තෙපි කියන එක උක්ත කරලා කියන්න. පසීනා තෙපි කියන එක උක්ත කරලා කියන්න. සද්ද නැහැ. ප්‍රමෝද්‍යා තොපි තොපි. මේක ලියවෙන්නත් ඕන තොපි කියලා. හරි? එහෙනම් මෙතන එන්න ඕනේ ළමයා හෝ තොපි හෝ. ඒක උක්ත වෙන්න ඕනේ. තෙපි කිව්වොත් පුතේ අනුක්තයි. තොපි හෝ. හරි? තොපි හෝ වැඩ කරති. දැන් බලන්න මෙතන දැන් ළමයාත් ඉන්නවා තොපි කියන පදයක් තියෙනවා. ළමයා ඒක වචන තොපි බහු වචන. දැන් පුතේ අවසාන ක්‍රියාව ලියනකොට මේක මතක තියාගන්න. අවසාන ක්‍රියාව ලියනකොට මෙන්න මේක මතක තියාගන්න. දැන් මේ හෝ කියන පදයෙන් නාම පද දෙකක් ලියලා තියෙනවනේ. එකක් ළමයා අනිත් එක තොපි. අවසාන ක්‍රියාව ලියනකොට ළමයා කියන එකෙන් ලිව්වොත් එක්කෙනෙක් හින්දා ඒක වචන වෙයි. තොපි කියන එක බහු වචනනේ. එතකොට බහු වචන වෙයි. දැන් කොහොමද ලියන්නේ? එහෙම තිබ්බන් පස්සේ පුතේ වාක්‍යයක අන්තිමටම ඉන්න කෙනා හොයාගන්න. අන්තිමටම ඉන්න කෙනා. අන්තිමටම මේ කියන හෝ පදයෙන් ලියලා තියෙන කෙනා. මෙතනත් හෝ එකක් තියෙනවනේ. දැන් අන්තිමටම හෝ එකෙන් බැඳෙන්නේ කවුද? තොපි කියන එක. එයාට අනුව අවසාන ක්‍රියාව ලියන්න. එයාට අනුව අවසාන ක්‍රියාව ලියන්න. ඒ කියන්නේ බහුවචන ලියන්න ඕනේ. දැන් තොපි කියන එක මොන පුරුෂද? ඉමල් තොපි කියන එක මොන පුරුෂද? මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂ. good very good. මධ්‍යම පුරුෂ බහුවචන නම් ක්‍රියාපදයේ අවසන් වෙන්න ඕනේ කොහොමද ඉමල්? හි කරහි බහුවචන නම් හු who right. එහෙනම් කොහොමද එන්නේ? තොපි කියන එක මධ්‍යම පුරුෂ බහුවචන. එතකොට ක්‍රියාපදයේ අවසන් වෙන්න ඕනේ who කියලා. එහෙනම් කොහොමද? ළමයා හෝ තොපි හෝ ළමයා හෝ තොපි හෝ වැඩ කරහි තොපි බහුවචනනේ. කරහු කරහු වැඩ කරහු හූ කියලා එන්න ඕනේ. ඒක හදාගන්න නම් ළමයා හෝ තොපි හෝ වැඩ කරහු. ළමයා හෝ තොපි හෝ වැඩ කරහු. හරි? ඒ විදිහට ඒ රීතිය මතක තියාගන්න. මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. ඔන්න දැන් ටියුට් එකේ මම 3යි 4යි පොඩ්ඩක් කියලා දෙන්නකෝ. 3යි 4යි. බලන්න තුන්වෙනි එක. ඔහොම බලා ගන්න හැමෝම. වැද්දන් ජනපදවල පදිංචි කිරීම නිසා කල් යෑමේදී ශිෂ්ටයෝ වෙති. දැන් පුතේ බලන්න මට මෙහෙම කියන්න. ශිෂ්ටය උනේ කවුද කියන්න? ශිෂ්ටය උනේ වැද්දෝ වැද්දන්. ඒතර ඔයාලට පේනවද මේ වැද්දන් කියන්නේ ශිෂ්ටයෝ කියන්නේ එකම අය කියලා? පේනවද? සමින්දී? ඔව්. දැන් පුතේ ශිෂ්ටය උනේ මේ වැද්දෝනේ. නේද? ඔව්. ඒතර වැද්දෝ කියන්නේ ශිෂ්ටයෝ කියන්නේ එකම කණ්ඩායමද කණ්ඩායම් දෙකක්ද? එකම කණ්ඩායම. එකම කණ්ඩායම. එතකොට ඒ ඔක්කොමලා උක්ත කරලා තියන්න. වැද්දන් කියන එක වැද්දෝ කියලා හදන්න. ශිෂ්ටයෝ කියන එක උක්තයිනේ. ඒතර වාක්‍ය හරි. වැද්දෝ කියලා හදන්න. වැද්දෝ කියලා හදන්න. හරි? සර් හතරවෙනි එක. ඔව් හතරවෙනි එක කියන්න යන්නේ. සිදුහත් බෝසත්තුමා වෙසක් පොහොදා මව් කුසින් බිහි වූ සේක. මව් කුසින් බිහි වුණේ කවුද? සිදුහත් බෝසත්තුමා. සිදුහත් බෝසත්තුමා. මෙන්න මෙහෙමයි පුතේ. දැන් තුමා කියලා තිබ්බම පස්සේ සේක කියලා අවසන් කරන්න බෑ. තුමා කියලා තිබ්බම සේක කියලා අවසන් කරන්න බෑ. සේක කියලා අවසන් වෙනවා නම් වහන්සේ කියලා තියෙන්න ඕන. දැන් මෙහෙම තිබ්බොත් සිදුවත් බෝසතුන් වහන්සේ කියලා තිබ්බොත් සේක කියලා පුළුවන්. තුමා කියලා තිබ්බම සේක කියලා බෑ. එහෙනම් වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. සිදුහත් බෝසත්තුමා වෙසක් පොහොදා මව් කුසෙන් බිහි විය. මව් කුසින් බිහි විය. නැත්තම් බිහි ඌවේය. සේක කියලා එන්න බෑ. සේක කියලා ලියන්න ඕනේ නම් සිදුවත් බෝසතාණන් වහන්සේ කියලා එන්න ඕනේ. නැත්තම් බෝසතුන් වහන්සේ.
බෝසතුන් වහන්සේ කියලා තිබ්බොත් සේක කියලා අවසන් වෙන්න පුළුවන්. තුමා කියලා තිබ්බොත් සේක බෑ. සිදුවත් බෝසත්තුමා මව් වෙසක් පෝදා මව් කුසෙන් බිහි විය නැත්නම් බෝසතුන් වහන්සේ මව් කුසෙන් බිහි වූ සේක. ඒ දෙවිදිහටම ලියන්න පුළුවන්. හරිද? තේරුණාද? සවින්දි? හරි සර්. හරි. හරි සර්. හරි. දැන් ඔන්න අභ්‍යාස ටික කරන විදිහ මම කතා කරා. දැන් දරුවෝ හැමෝම ඔය ටියුට් එක ගෙදරදී වහාම මේ සතිය ඇතුළත සම්පූර්ණ කරන්න ඕනේ. කතෘකාරකට හරවන එක පුළුවන් නම් ලියන්න. ඒක එහෙම තිබ්බට කමන්නේ. අපි ඒක ඊළඟ දවසේ අලුත් ටියුට් එක කතා සර් ඒක කරමු. කරා. ආ? සර් ඒක කරා. රයිට්. කරා නම් ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන් නම් කරන්න ඕනේ. බැරි දරුවෝ ඉන්නවා නම් එහෙම කියන්න අපි මේ අභ්‍යාස ටික කතා කරනවා. සහ අලුත් ටියුට් එක යන ගමන් මේ හැම අභ්‍යාසයකම උත්තර මං ආයේ බැරි ලියන්න අද කතා කරන්න බැරි වෙච්ච ටිකේ උත්තර ටික ඔක්කොම මම පන්ති යන අතරේ විටින් විට ඒ උත්තර ටික දෙනවා. හරි? ඒතර මේ සතියේ මම හෙට අනිද්දා වෙනකොට WhatsApp එකට මැසේජ් එක දාන්නම් ටියුට් එක ගන්න පුළුවන් දවස එදාට ටියුට් එක ගන්න. ඒකත් එක්ක අපි ඊළඟ දවසේ පන්තිය ආරම්භ කරනකොට ඒ ටියුට් එක සාකච්ඡාවට ගන්නවා. ඉතින් ගෙදරදී ඔබ පාඩම් කරන්න, අභ්‍යාස කරන්න, විශේෂයෙන්ම අච්චු පොතේ තියෙන කවි ටික එහෙම පාඩම් කරගන්න උනන්දු වෙන්න. ඒවා ඉතා වැදගත් දේවල්. හරි? ඒකත් එක්ක මට දැන් තව පන්තියකට සම්බන්ධ වෙන්න තියෙන හින්දා මේ වෙලාවේ ඔයාලා සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් සුවබර නින්දක් ලැබෙන සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ රාත්‍රිය උදා වෙන ඉවර වෙලා හෙට දවස උදා වෙනකොට ජයග්‍රාහී දවසක් වාසනාවන්ත දවසක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි අද දවසට ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.